සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ලෝකයේ පවතින්නේ නිරතුරුවම අපව අකුසලයේ දෙසට යොමු කරන ස්වභාවයකයි. අපහට කුසලයේ දෙසට ගමන් කළ හැක්කේ අපගේ දක්ෂතාවය නිසා පමණක්මයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ප්‍රඥාවන්තව උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට අමා මහ නිවනින් සැනසෙන්නට ඔබහට කුසලානිසංසයක්ම වේවා. සදහැවතුනි, අද දවසේදී බෞද්ධ රූපවාහිනිය මෙම ධර්මදේශනාව පටිගත කරනු ලබන්නේ බෞද්ධ රූපවාහිනී මැදිරියෙන් බාහිරව මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ සිටයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා වෛද්‍ය සුමනතිස්ස මහතා, වෛද්‍ය ඉන්දිකා හේවගේ මහත්මිය, වෛද්‍ය සඳමාලි ජයසිංහ මහත්මිය, සමන්තා පෙරේරා මහත්මිය සහ කපිල කොඩිතුවක්කු මහතා ඇතුළු සදැහැති පිරිස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති. යම්පි භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති. ඉදම්පි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරුෂ ලක්ඛනානං භවති. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරමගාමීර වූ සත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බදු වූ අෂ්ටාර පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. වැඩම කොට වදාළ වැඩ ඉන්න පරම පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන්ද පරම පූජනීය වන්දනීය මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත පින්වතුනි, මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන අරණ්‍ය සේනාසනයේ අද දවස පුරාවටම
ඊටාම වටිනා කියන පින්කම් මාලාවක්ම පින්කම් පෙළහරක්ම සිද්ධ කරන්නට යෙදුණත් අද මේ පින්කම් පෙළහර සිද්ධ කිරීමේ අරමුණ තමයි අපගේ ජන්මදිනය අද දිනේට ඉදිලා තිබෙන්නේ. ඒට සමගාමීව තමයි ඊයේ හවස අපි තූපාරාම චෛත්‍යයට කප්පුරුක පූජා කරලා උදෑසන අටවිසි බුදුරජාණන් වහන්සේලාට හා ධාතුන් වහන්සේලාට කිරියාහාර බුදු පූජා පවත්වලා ඊළඟට උදෑසන හීල් දාණය පූජා කරලා ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා කීප නමක්ම බුද්ධ ශාසනය පැවිදි කරලා මහාන කරලා ඒ වගේම දවස පුරාම ලේ දන් දීමේ මහා පින්කමක් පවත්වලා දහවල 159ක් විසෙහි සංඝසතු මහා භික්ෂා දානයක් පූජා කරලා ඒ වගේම ගැබිලි මාතාවරු 29 දෙනෙකුට දානය පූජා කරලා පෝසන මළු ලබා දුන්නා. ඊළඟට ආබාධිත උපතින්ම ආබාධිත ළමුන් 29 දෙනෙකුට දානය පූජා කරලා ඒ ඇඳුම් ලබා දෙමින් මේ පින්කම සිද්ධ කළා. ඊළඟට හවස අටවිසි බුදු පූජාව අටවිසි බෝධි පූජාව සහිතව ඒ මහා පින් පෙළහරම සිද්ධ කරලා රාත්‍රී එළි වෙනකම්ම ධර්ම දේශනා මාලාවක්ම මේ ආරණ්‍ය සේනාසන ධර්මශාලාව තුල සිද්ධ වෙමින් පවතින අවස්ථාව. එහිදී විශේෂයෙන්ම දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් විස්තර කරමින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණය පිළිබඳව තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ධර්ම ශ්‍රවණය කරන ගිහි පැවිදි ඔබ අප හැමදෙනාටම බොහෝ කාලයක් සසර සැපය පිණිසත් සංසාර දුකින් එතර වී ලබන අග්‍ර සැපය නිවන් සැපය පිණිසත් මේ මහා පින්කම් උපනිශ්‍රේ වෙනවා. මේ ධර්ම ශ්‍රවණමය මහා පින්කම හේතු උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සඳහන් කරනවා සිහිපත් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් උන්වහන්සේගේ අනන්ත ඥානයන් අතරින් යම් ප්‍රමාණයක් අපි අරගෙන හරියට මහ මුහුදෙන් වතුර බින්දුවක් ගන්නවා වගේ අනන්ත බුදු ගුණ අතර ඊටාම ස්වල්පයක් තමයි මේ වෙලාවේ අපි දේශනා කරන්නේ. එම නිසා සද්ධාව උපදවාගෙනම මේ බුදු ගුණ දේශනාව ශ්‍රවණය කරන හැටියට මතක් කරනවා. අපේ අතීතේ තිස්ස මහාරාමේ වැඩ හිටපු ගුරුවරයන් වහන්සේ නමක් හා ශිෂ්‍යයන් වහන්සේ නමක් ගුරුගෝල දෙනමක් එකම මාර්ගයකින් ගමන් කරනවා. මේ දෙදෙනා දෙනම වහන්සේලා වෙහෙරවල් දෙකක තමයි වැඩ ඉඳලා ගමනක් ගිහිල්ලා එකම මාර්ගයක පැමිණෙනවා. පැමිණෙන ගමන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුගුණ භාවනාව වඩමින් තමයි යන්නේ.
ශිෂ්‍ය ස්වාමින් වහන්සේත් බුදු ගුණ භාවනා වඩමින් යන්නේ. ටික දුරක් ගිහිල්ලා අර ශිෂ්‍ය ස්වාමින් වහන්සේ ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමින් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අගනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා උසයි නේද? ඒ කියන්නේ මෙතන ඉඳන් අගනිටා බ්‍රහ්ම ලෝකේ ගත්තාම දිව්‍ය ලෝක 16 උඩම තියෙන දිව්‍ය ලෝක. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 15 වෙනියට තියෙන උඩම තියෙන බ්‍රහ්ම ලෝකේ තමයි අකනිට්ඨකයේ. ඒක පෙන්නනවා මේ පෘථුවිය තලයේ ඉඳලා යදුන් 42000ක් උඩට යනකොට චාතුරු මහරජිකේ. එතන ඉඳලා යදුන් 40000ක් යනකොට තාවතින්සේ යාමේ තුසිතේ ඒ විදිහට යදුන් 42000 උඩ අහසට යනවා. එතන ඉඳලත් තවත් යදුන් 42000 ඈතට යනකොට අපි ඉන්න මේ මට්ටමේ ඉඳලා අපි ඉන්නේ මනුස්ස ලෝකේ. මෙතන ඉඳලා තවත් 42000 ගානේ දුරින් 21කට එහායින් තමයි ඒ කියන්නේ දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක 21කට එහායින් තමයි පින්වත්නි අගනිටා කියන බ්‍රහ්ම ලෝකයේ තියෙන අකනිට්ඨකය. එතකොට මනුස්ස ලෝකේ ඉඳලා එකක් දක්වා දුර යොදුන් 42000යි. ඒ හැම එකක් දුරම යොදුන් 42000යි. එතකොට දැන් මේ අපි ඉන්න පෘථුවියේ ඉඳලා අගනිට්ඨකය දක්වා යොදුන් 42000 ඒවා 21ක් දුරයි. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක්. හැතැම්මයක් කියන්නේ ගව් 4ක්. හැතැම්මයක් 16ක්. එතකොට යොදුනක් තුල තියෙනවා ගව් 4ක්. එතකොට හැතැම්ම 16ක් තියෙනවා. එතකොට පින්වත්නි ඒ තරම් දුර ප්‍රමාණයක් එක ලෝකයක ඉඳලා එක ලෝකයකට දුරයි. ඉතින් මෙච්චර දුර ප්‍රමාණයක් අකනිට්ඨකේ තියෙන්නේ. ඉතින් අර ගුරු ස්වාමින් වහන්සේට කියනවා ගෝල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඔක්කොම එකතු කරොත් අගනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා උසයි නේද කියනවා. එතකොට කියනවා ආයුෂ්මතුනි අගනිටා බ්‍රහ්ම ලෝකයක් උසද්ද? ඇයි බුදු ගුණ වලට බුදු ගුණ එච්චර ප්‍රමාණයයිද? ඊට වඩා බුදු ගුණ තියෙනවා. එහෙනම් අගනිටා බ්‍රහ්ම ලෝකයේ කියන ඒ ප්‍රමාණයට උස බුදු ගුණය අල්පයි. එහෙනම් එතනමුත් සීමා කරන්න බැරි මේ අනන්ත ලෝකය කෙලවරක් හොයන්න බැරි තරම් අචින්ත්‍යයි. ඊටත් වඩා පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ උතුම් ගුණය අචින්ත්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක්ගේ බුදු ගුණ තවත් බුදු කෙනෙකුට කල්පයක් තිස්සේ දේශනා කළ ඉවර කරන්න බෑ. එහෙමනම් එච්චර බුදුරජාණන් වහන්සේලාගේ ගුණ. ඉතින් ඒ අසම සම ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණ අතර තියෙනවා පින්වත්නි භගවා කියලා ගුණයක්. අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වන්දනා කරන ගුණ 9කට කැටිකොට අපි වන්දනා කරනවා. එහි 9 වෙනි ගුණය තමයි භගවා ගුණය. භාග්‍යවන්තයි. ඒ භගවා කියන්නේ කාරණා 6කින් බුදුරජාණන් වහන්සේ. ඒ භගවා ගුණය අතර සයාකාර භාග්‍ය ධර්මයන් අතර තියෙනවා ශ්‍රී භාග්‍ය කියලා බුදුරජාණන් වහන්සේ
සතුව මේ භාග්‍යවන්ත භාවයේ කියවෙන ගුණයක්. එතකොට අන්න ඒ ශ්‍රී භාග්‍ය කියන කාරණේ යටතේ තමයි බුදුරජාණන් වහන්සේගේ රූප කාය නැත්තම් උන්වහන්සේගේ ශරීරයේ පවත්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළු ඒ සියලුම කාරණාවන් විස්තර වෙන්නේ. එතකොට පින්වත්නි මහා පුරුෂයෙක් කියලා ගත්තහම මහා පුරුෂයන් දෙන්නේ මේ ලෝකෙ ඉන්නේ. පැවිදි වෙලා හිටියොත් මහා පුරුෂයෙක් ලෝතුරා බුදු වෙනවා. ගිහිව හිටියොත් මහා පුරුෂයෙක් සක්විත රජ වෙනවා කියලා සඳහන් කරනවා. දීඝනිකායේ ඒ ලක්කන සූත්‍රයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව තමයි විස්තර කරන්නේ. ඉතින් එම නිසා අපි සමහර විට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දන්නේ නැහැ. ඉතින් බොහෝම ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුදු සිරුර හිතේ මවාගෙන හැමදෙනාම මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ බුදුරජාණන් වහන්සේගේ බුද්ධකයේ ස්වභාවය පිළිබඳව ශ්‍රවණය කරත්වා කියලා සිහිපත් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මහා පුරුෂයා මහා පුරුෂයෙක් කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම මුළු ශරීරේ පුරාම තියෙන්නට ඕන. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති මහා පුරුෂයෙක් ගිහිව හිටියොත් සක්විත රජ වෙනවා. මහාන වුණොත් ලෞතර බුදු වෙනවා. එතකොට පින්වත්නි සම්මා සම්බුද්ධත්වයට පත් වුණ අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි අපි මෙනෙහි කරගන්නේ එහෙනම්. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ පළවෙනිම මහා පුරුෂ ලක්ෂණේ විස්තර කරනවා ඉද බික්කවේ මහා පුරුෂෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති. යම්පි බික්කවේ මහා පුරුෂෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති ඉදම්පි බික්කවේ මහා පුරිසස්ස මහා පුරුෂ ලක්ෂණානම් භවති. මේ විස්තර කරන්න පින්වත්නි මේ ශාසනයෙහි සද්ධර්මය අවබෝධ කරන්න කැමති කෙනාට තමයි මෙතන බික්කවේ කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඉද බික්කවේ ඒ කියන්නේ මේ ශාසනයේ භික්ෂුවක්. මෙතන බික්කු කිව්වාම සංසාරේ බයං ඉක්කතිති බික්කු සසර බය දක්නා හේයින් බික්කු කියලා කියනවා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම බික්කු කියලා කියන්න පුළුවන්. මොකද සංසාරේ බය දක්නා හේයින්. ඉතින් භික්ෂුන් නමතා දේශනා කරනවා මහා පුරුෂ යෙක් තුල තියෙන පළවෙනිම මහා පුරුෂ ලක්ෂණය තමයි සුප්පතිට්ඨිත පාද ලක්ෂණය කියලා කියන්නේ. පළවෙනි මහා පුරුෂ ලක්ෂණය සුප්පතිට්ඨිත පාදෝ හෝති. පින්වත්නි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කයේ දෙපතුලේ ඉඳලා තමයි ඉහළට විස්තර කරගෙන ඉන්නේ. එතකොට මේ සුප්පතිට්ඨිත පාද ලක්ෂණය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල බිම පොළවේ පා තබනකොට මුළු සිරිපතුලම බිම ස්පර්ශ වෙනවා.
දැන් සමහර පිරිසක් බිම අඩිය තියෙනකොට මුළු කකුලම වදින්නේ නැහැ. ඇඟිලි හරියෙන් වදිනවා, විලුඹ හරියෙන් වදිනවා, සමහරට මැදින් වලක් වගේ මුළු සිරිපතුලම නැත්තම් කකුල් අඩිය බිම පිහිටන්නේ බොහෝ දෙනෙක්ගේ. බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි හරියට මේසෙන් හැන්දක් බිම තිබ්බා වගේ, සමතලා පොළොවක මේසෙන් හැන්දක් බිම තිබ්බා වගේ, ලෑල්ලක් බිම තිබ්බා වගේ හරි කෙලින්ම මුළු සිරිපතුලම බිම පිහිටනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි මහා පුරුෂ ලක්ෂණය. සුප්පතිට්ඨිත පාද ලක්ෂණය. මනාකොට පොළවේ පාය පිහිටන බව. එතකොට බුදුරජාණන් වහන්සේ සතුව පමණයි ඒ බුදුරදුන් පහළ වුණ කාලේ මේ ලක්ෂණය තිබුණේ. මොකද චක්‍රවර්ති රජෙක් හා බුදු කෙනෙක් එකට උපදින්නේ නැහැ. බුදුවරු දෙන්නෙක් එකට උපදින්නෙත් නැහැ. එහෙනම් එක කාලෙක මේ ලෝක ධාතුවේ එක මහා පුරුෂයෙක් පහළ වෙන්නේ. එක්ක චක්‍රවර්ති රජෙක්, එහෙම නැත්නම් ලෝතුරා බුදුවරයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මනාව පොළවේ පිහිටන බව තමයි පළවෙනි මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට දෙවෙනි එක තමයි පින්වත්නි, හෙට්ටා පාදතලේසු චක්ඛානි ජාතානි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් අර ඇති, දහසක් නිම්වලලු ඇති චක්‍ර ලාංඡනයක් සිරිපතුලේ පිහිටලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පින්වත්නි සිරිපතුලේ යට රෝදයක් වගේ, ධර්ම චක්‍රයක් වගේ, රෝදයක් වගේ සිරිපතුලේ රවුමට පිහිටා තියෙන එක තමයි චක්‍ර ලක්ෂණය කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ පිහිටා තියෙනවා. අද අපිට මේ ලෝකයේ බුදු පිළිමයක හරි ඒ චක්‍ර ලක්ෂණය යොදලා හදලා තියෙන්නේ කුසිනාරානුවර පිරිනුවම් මංචකයේ සකස් කරලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල විතරයි. අනික බුදු පිළිම හැදුවට අපිට පේන්නේ නැහැ ඒ චක්‍ර ලක්ෂණයක්. එහෙනම් ඔන්න දෙවන මහා පුරුෂ ලක්ෂණය තමයි උන්වහන්සේගේ සිරිපතුලේ කරත්ත රෝදයක් වගේ චක්‍ර ලක්ෂණය පිහිටා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්වත්නි ආයතපන්නි තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි මොකද්ද? ආයතපන්නි. ඒ කියන්නේ දික්කු විලුඹක් ඇති බව. සාමාන්‍ය කෙනෙක්ගේ කකුල වගේ නෙවෙයි, කකුලෙන් තුනෙන් කකුල ගත්තාම තුනෙන් පංගුවක් පිටිපස්සට බොහොම රවුම්වට සකස් වුණු විලුඹක් තියෙනවා. හරියට පින්වත්නි ලියවන ලද ලී කැටයමක් වගේ, එහෙම නැත්නම් රත්තරණින් හෝ ලෝහ වලින් අඹන ලද මූර්තියක් වගේ උන්වහන්සේගේ සිරිපතුලේ විලුඹ දික්ව පිහිටා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් උන්වහන්සේගේ සිරිපතුල දික්වට තියෙන්නේ මනාව පොළවේ පිහිටනවා, චක්‍ර ලාංඡනයේ තියෙනවා, ඊළඟට දික්කු විලුඹක් තියෙනවා. බොහොම ලස්සනට රවුමට විලුඹ පිහිටා තියෙනවා. ඒක තමයි තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය. දැන් සාමාන්‍ය කට්ටි ගත්තාම
විලුඹක් පෙනෙන්නේ නැහැ. ඊටාම අඩුයි. ඒ මොකද සසරේ පින්වත්නි පින අඩු නිසා. පින පිරෙනකොට තමයි මේ මහා පුරුෂ ලක්ෂණ ලබන්නේ. ඊළඟට හතරවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි දීඝංගුලි. අඟුලි කියන්නේ මොනවටද? අඟුලි මාලයක් දාගත්තේ නේද? අහිංසක අඟුලි මාලයක් දාගත්තා. ඒ කියන්නේ අඟුලි මාල කියන්නේ. ඒ කියන්නේ ඇඟිලි. ඒතර බුදුරජාණන් වහන්සේගේ අත්වල පාවල ඇඟිලි පින්වත්නි දීඝංගුලි හෝති. සාමාන්‍ය කෙනෙක්ගේ වගේ නෙවෙයි අත්වල ඇඟිලිත් පාවල ඇඟිලිත් දිගට පිහිටා තියෙනවා. ඇඟිලි සාමාන්‍යයට වඩා දිගයි. ඒවා පෙන්නනවා මුලින් මහතයි අගින් අගට යන්න සිහින් කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි දික්කු ඇඟිලි පිහිටා තියෙනවා. ඉතින් අපි මේ බණ අහනකොට අපි හිතින් ඒ රූප ස්වභාවය මවා ගන්න ඕන. මොකද මේ මොහොතේ බුද්ධානුස්සතිය වැඩිලා අපිට මඟඵල ලබන්න පුළුවන්. අන්න ඒ නිසා ඊළඟට පින්වත්නි ඒ හතරවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි දීඝංගුලි. පස්වෙනි එක තමයි මුදු තලුණ හත්ත පාදෝ. බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි මහා පුරුෂ ලක්ෂණය අතුල් පතුල් උපන් සැටියේ ලදරුවෙක්ගේ මෙන් හරිම සිලිඳුයි කියලා කියනවා. ඒ කියන්නේ කොච්චර වයසට ගියාද? අත් දෙක කකුල් දෙක මුළු ඇඟම හැම හරිම මෘදු මොලොක් සිලිඳුයි. දැන් සාමාන්‍ය ගත්තහම ඉපදුන ළමයෙක් තමයි හරීම සිලිඳු. එතකොට මෙතන ඉන්නේ අම්මලා තාත්තලා සහ අධ්‍යක්ීම් තියෙන පිරිසින්දා තමන්ගේ දරුවන් ඉපදෙනකොට මොනතරම් සිලිඳුවට මෘදුවට මොලොක්කට හිටියද කියලා දන්නවා. හැබැයි ඒ දරුවෝ ගැන දැන් බලපුවාම ගොරෝසු වෙලා. උපන් මොහොතේ දරුවා හරි සිලිඳුයි. ආන් ඒ වගේ සිලිඳු සමක් බුදුරජාණන් වහන්සේට පිහිටා තියෙනවා. ඒක වයසට ගියා කියලා නැති වෙන්නේ නැහැ. හැමදාම උන්වහන්සේගේ අත්පා බොහොම සිලිඳුව පිහිටා තියෙනවා කියලා කියන්නේ හරියට පුළුන් රොදක් වගේ හරිම සිලිඳුයි උන්වහන්සේගේ සම. ඊළඟට ජාලහත්ත පාදෝ හෝති. ඒ කියන්නේ අත්වල පාවල ඇඟිලි පෙන්නනවා ජනලයක බීරුළු දිනවනේ බීරුළු දාලා තින ලියවලා බීරුළු දාලා තිබ්බහම ඒ බීරුළු උඩින් එක හා සමානයි. යටිනුත් එක හා සමානයි. ඊළඟට කැටයන් පවා එක හා සමානයි. එක කෙලින්ම තියෙනවා. ආන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි අත් දෙක සහ කකුල් දෙකේ. අත් දෙකේ මේ ඇඟිලි හතරම එක ගානයි මෙහෙම. දැන් අපේ වගේ නෙමෙයි අපේ කොහොමද තියෙන්නේ? එක එක විදිහට බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි ඔක්කොම එක හා සමානයි. දැන් මම නම් බුදු පිළිමය දිහා බලනකොට බලනවා මේ කියන ස්වභාවය තියෙනවද කියලා. කලාතුරකින් අපිට දකින්න පුළුවන්. ඊළඟ මහ පොට ඇඟිල්ල හැබැයි එච්චර දිග නැහැ. මේ ඇඟිලි හතර එක හා සමානයි. ඊළඟට මේ යට රේඛා ඔක්කොම එක ගානකට තියෙනවා. කකුලේ
ඇඟිලි පහම එක ගානට. එතකොට ඔය හිටි පිළි මෙහෙම හදපුවා හදලා අපි බලන්න ඕන එක ගානට. එහෙම නැතුව හදනවා නම් ඒ මහා පුරුෂ ලක්ෂණ දන්නේ නැති ශිල්පියෙක්. එතකොට බුදුහාමුදුරුවෝ නෙවෙයි එයාගේ හිතේ ඉන්න බුදුහාමුදුරුවෝ හදන්නේ. ඕනම රූපයක් හදලා බුදුහාමුදුරුවෝ කියලා නම දැන් බුදුහාමුදුරුවෝ කියලානේ අපි කියන්නේ. හැබැයි පින්වත්නි නියම තථාගත ශ්‍රී දේහය පිළිඹු වෙන්න නම් ඔන්න ඔය මහා පුරුෂ ලක්ෂණ තියෙන්න ඕන. එතකොට පින්වත්නි මේ ජාලහත්තපාද කියන 6 වෙනි මහා පුරුෂ ලක්ෂණය. ඇඟිලි උඩින් යටින් සමානව පිහිටා තියෙන බව. ඊළඟට පින්වත්නි උස්සංක පාදෝ හෝති. ඒ කියන්නේ ගොප්පැටය. සාමාන්‍ය කෙනෙකුට වඩා බුදුරජාණන් වහන්සේගේ කකුලේ ගොප්පැටය උස්ව පිහිටා තියෙනවා කියනවා. ගොප්පැටය කියලා කියන්නේ අපි කියන්නේ මැණික් කටුව කියලා. නේද? ඔය මැණික් කටුව ගොප්පැටය සාමාන්‍ය කෙනෙකුට වඩා උඩින් තියෙන්නේ. ආන්ගේ උඩින් තියෙන බව මහා පුරුෂ ලක්ෂණයක්. මොකක්ද එහි වටිනාකම එහි ස්වභාවය? බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඉස්සරහින් කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වඩින දිහා බලාගෙන මුළු සිරිපතුලම මේ විදිහට පේනවා. පය ඔසවනකොට මේ විදිහට සිරිපතුල පේනවා. පිටිපස්සේ ඉන්න කෙනෙකුටත් මේ පැත්ත බලපුවාම සිරිපතුල පේනවා. දැන් අලි හැම යනවා අපි දැකලා තියෙනවනේ. අලි යනකොට කොහමද? පිටිපස්සෙන් බලාන හිටියොත් අලියාගේ යටිපතුලම පේනවා. ඉස්සරහින් බලා හිටියට පේන්නේ සම්පූර්ණම සමතලයි, පිටිපස්සෙන් පේනවා, ඉස්සරහින් පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ආන් ඒ වගේ සමතලයි. ඒකනේ පළවෙනිම ලක්ෂණය සුප්පතිත්තිපාද ලක්ෂණය කියන්නේ. ආගර ගොප්පැටේ උස්සතිල් පිහිටා තියෙන හින්දා පින්වත්නි ඉදිරියෙන් කෙනෙක් බලාන හිටියත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පේනවා. පිටිපස්සෙන් යන දිහා බලාන හිටියත් උන්වහන්සේගේ සිරිපතුල් පේනවා. දැන් ඉතින් මෙහෙම කියනකොට උන්වහන්සේ වඩිනවා මනසට මැවිලා පේන්න ඕන. මට නම් පින්වතුනි ධර්ම දේශනාව කරනකොට මැවිලා පේනවා. ඒ භාගතුන් වහන්සේ මේ විදිහට වඩින්න ඇතිනේ. එතකොට පින්වත්නි මෙයත් මහා පුරුෂ ලක්ෂණයක් කියලා සඳහන් කරන්නේ. ඊළඟට ඒනි ජංගෝ හෝති. ඒනි ජංග කියලා මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ ඒනි මුවාගේ මෙන් කෙන්ඩා පිහිටි බව. හිමාල වනයේ ඉන්නවා හොඳ ශක්ති සම්පන්න මුවෝ. මේ මුවන්ගේ කෙන්ඩා වල හොඳට මස් පිරීලා තියෙනවා. ඇටකටු පෙනෙන්නේ නැහැ, නහරවැල් පෙනෙන්නේ නැහැ. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ කෙන්ඩා වල හොඳට මස් පිහිටා තියෙනවා කිසිම අඩුවක් නැතුව. අන්න ඒක තමයි ඒනි ජංග ලක්ෂණය කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ 9 වෙනි මහා පුරුෂ ලක්ෂණය හැටියට පෙන්නනවා සිටගෙන, ඒ කියන්නේ හිටගෙන ඉඳලා දෙදන මණ්ඩල ස්පර්ශ කරන්න පුළුවන් දනිස් නමන් නැතුව. තිතෝච ඒ කියන්නේ සිටගෙනම කකුල් දෙක නමන් නැතුව මෙහෙම අත දිගෑරලා දනිස අල්ලන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙකුට එහෙම බෑ. සාමාන්‍ය කෙනෙකුට එච්චර අද්දිග නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේලාට හිටගෙන දෙදාන මණ්ඩල ස්පර්ශ කරන්න පුළුවන් බව මෙයත් පින්වතුනි මහා පුරුෂ ලක්ෂණයක් කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අත් දිගට ඇති. කෙනෙක්ගේ පින්වත්නි ශරීර ස්වභාවයට වඩා අත් දිග වුණොත් කැතයිනේ.
එහෙම එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ඒ මහා පුරුෂ ලක්ෂණයක් තමයි හිතගෙන දෙදන මණ්ඩල ස්පර්ශ කරන්න පුළුවන් බව. එයත් මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟ එක තමයි කෝසෝහිත වත්තු ගුයිහ කියන මහා පුරුෂ ලක්ෂණය. ඒක තමයි පින්වත්නි 10 වෙනි මහා පුරුෂ ලක්ෂණය. ඒ කියන්නේ පුරුෂ නිමිත්ත හරියට කඩුවක් ඇතුළක දමලා තියෙන, ඒ කියන්නේ කොපුවක් ඇතුළක දාලා තියෙන කඩුව වගේ ඒක කඩුවේ පෙනෙන්නේ නැහැ. කොපුව ඇතුලේ තියෙන හින්දා. ආන්ගේ වගේ බුදුරජාණන් වහන්සේගේ පුරුෂ නිමිත්ත පිටට පෙනෙන්නේ නැහැ. පිටට නෙරලා නැහැ පිංගුතු. හරියට ගවයන්ගේ, අලින්ගේ, අශ්වයන්ගේ හිම ඒ පුරුෂ නිමිත්ත පිටට පෙනෙන්නේ නැහැ. ශරීරයේ ඇතුළට තමයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේගේ හස්ති රාජයෙක්ගෙන් ගවයෙක්ගෙන් පුරුෂ නිමිත්ත ශරීරයේ ඇතුළට පවතින බවයි සඳහන් කරන්නේ. එයත් තමයි කෝසෝහිත වත්තු ගුයිහ කියන මහා පුරුෂ ලක්ෂණේ. පුරුෂ නිමිත්ත පුරුෂ ව්‍යංජනයේ කොපුවක් තුළට දාලා තියෙන කඩුවක් වගේ ශරීරයේ ඇතුළට පවත්නා වූ බව පිටට පෙනෙන්නේ නැහැ. අන්න එතකොට මෙයත් මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟට පෙන්නනවා පින්වත්නි 11 වන මහා පුරුෂ ලක්ෂණය සුවන්න වන්නෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ හැමේ පාට මේ කියන්නේ මොකද්ද? ස්වර්ණ වර්ණය. ඒ කියන්නේ රත්තරන් පාටයි. හරිනම් අද පිළිම හදනකොට පිළිමේ ආලේප කරන්න ඕනේ රත්තරන් පාට. සිවුරට රත්තරන් පාට නෑ, රත්තරන් පාට සිවුර වදින්නේ නෑ. එහෙනම් සිවුරේ රත්තරන් ගන්නවා නම් ඒක වැරදි. සිවුරේ ගන්න ඕන කසට පාට. ඒ කියන්නේ පඳු පාට. ඔය තියෙන පඳු වල පාටක් තමයි ගන්න ඕන. එතකොට උන්වහන්සේගේ ශ්‍රී දේහය පින්වත්නි මුළු ඇඟේම වර්ණය කියනවා හරියට දඹ රත්තරන් පිළිමයක් වගේ රත්තරන් පාටයි මුළු හැමම. ඒ කියන්නේ කාල වර්ණයේ අධික ශ්වේත වර්ණයක් එහෙම නැහැ. රන් පැහැටි. ඒ කියනවා ඒ රත්තරන් ගැනත් කියනවා සාමාන්‍යයෙන් මිනිස්යන් තුල ඒ රත්තරන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ රත්තරන් පින්වතුනි ටිකක් ධනවතුන් අතර නැත්තම් ඒ රජකාරීන රජවරු වගේ පිරිස් තමයි පාවිච්චි කරේ. ඒක පෙන්නනවා බුදුරජාණන් වහන්සේගේ රූප වර්ණය පෙන්නනවා හිමාල වනයේ තියෙනවා විශාල ජම්බු ගහක්. ඒ ජම්බු ගහේ අත්තක් කිලෝමීටර ගාණක් දිගයි. ඉතින් සාමාන්‍යයෙන් පොල් ගෙඩි වගේ තමයි ජම්බු ගෙඩි. එක විශාල. හිමාල වනේ තියෙන මේ ජම්බු ගහේ. එතකොට මෙන්න මේ ජම්බු ගහේ තියෙනවා ජම්බු ඇට. ඒවා ඔක්කොම දඹ රන් ඇට. ඔක්කොම දඹ රන්. ආන්ගේ ජම්බු ගහේ ඇටේ වර්ණය කියනවා පින්වතුනි ඒ පාටයි බුදුරජාණන් වහන්සේගේ සමේ වර්ණය. ආන්ගේ ජම්බු ගහක් විශාල ජම්බු ගහක් තියෙන දිවයින හින්දා තමයි ඒකට ජම්බුද්වීපය කියලා කියන්නේ. අපි කියනවා ඉතින් ඒක සිංහලෙන් දඹදිව කියලා. ජම්බුද්වීපය කියන්නේ. මතක තියාගන්න ඕනේ.
ආන් ඒ අර්ථයෙන් තමයි ජම්බුද්දීපේ කියලා හිදලා තියෙන්නේ. නැතු ඒක මේ බුදුන් උපන් දේශයේ ඉඳ ජම්බුද්දීපේ කියනවා එහෙම නෙවෙයි. දැන් ලංකාවත් ජම්බුද්දීපේ කියනවනේ. ඒ දන්නේ නැති කට්ටිය. මහමෙරු කියලා පර්වතයක් තියෙනවා පින්වතුනි. මේ මහමෙරු පර්වතයේ මිනිස්යන්ගේ ඇසට පෙනෙන්නේ නැති එකක්. මහමෙරු පර්වතයේ හතර පැත්තේ තියෙනවා මහා දිවයින හතරක්. పూర్ව විදේහය, අපර ගෝයානය, උතුරු කුරු දිවයින හා ජම්බුද්දීපය කියලා. එතකොට මැද මහමෙරු පර්වතයේ තියෙනවා හතර පැත්තේ තමයි මේ මහා දිවයිනවල් හතර තියෙන්නේ. මහද්වීපෙ එහෙම නෙවෙයි. ඕස්ට්‍රේලියා මහද්වීපය, ආසියා මහද්වීපය, ඇමරිකා මහද්වීපය මහද්වීප නෙවෙයි මහා දිවයින. එතකොට අර බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබීම සඳහා පස්මහ බැලුම් බැලුවනේ. කාලන්දී පංච දේසං කුලම් මාතර මේවච ඒතෝ පංච විලෝකිත්වා උප්පජ්ජන්ති තථාගත. කාලයේ දීපේ දේශය කුලේ මව් බැලුවනේ. එතකොට මෙතන දීපය කියලා කියන්නේ අර දිවයිනවල් හතරයි. මොනවද? අපරගෝයානය, పూర్ව විදේහය, උතුරු කුරු දිවයින හා ජම්බුද්දීපය. එතකොට මේකෙන් බැලුවේ මොකද්ද? ජම්බුද්වීපය. අන්න එතන තමයි උප්පත්තිය ලැබීම සඳහා සුදුසු භූමිය හැටියට තෝරගත්තේ. එතකොට පින්වත්නි අන්නර ඒ ජම්බුද්වීපය කියන එකේ එතකොට හිමාල වනේ දැන් මහමෙරුව කියන්නේ හිමාල වනයේට එම නෙවෙයි මතක තියාගන්න ඕනේ. පෞගේ කාලේ අපි දැක්කා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා සිරිපාදේලු මහමෙරුව කියන්නේ. ලංකාවේ තියෙන. ඉතින් ඒ තරම් අඥානයි. එහෙනම් පින්වත්නි මෙන්න මේ ජම්බුද්වීපයේ තියෙන විශාල කන්දක් තමයි මේ හිමාලය කියන්නේ. මේකෙ මුදුනේ තමයි ওই ජම්බුගහ පවතිනවා කියන ওই ජම්බුගහ ඇති දිවයින තමයි ජම්බුද්වීපය කියලා සඳහන් කරලා තියෙන්නේ. අන්න එතකොට ආන්ගේ ජම්බු ගහේ ඇටේ වර්ණය තමයි ස්වර්ණ වර්ණය දඹ රම් පහට බව. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය හරියට දඹම දඹ රම් පාටයි. උන්වහන්සේගේ හැමේ වර්ණය. එතකොට ඔන්න මතක තියාගන්න ඕන. ඒ තමයි උන්වහන්සේගේ 11 වන මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට පින්වත්නි 12 වන මහා පුරුෂ ලක්ෂණය තමයි සුකුමච්ඡවි. ඒ කියන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේගේ සම ඊටාම සිවුම්, ඊටාම සිලිඳුයි සිවුම්. ආන්ගේ සම සිවුම් නිසා ඒ කියන්නේ දැන් ගොරෝසු නෑ, කණ්ණාඩියක් වගේ සිවුම්. ඒ සිවුම් බව නිසා උන්වහන්සේගේ ශරීරයේ කොතනකවත් දූවිලි ටිකක් ගෑවෙන්නේ දාඩිය දාන්නේ කියන ශරීරෙට. දූවිලි ගෑවෙන්නේ දූවිලි හිටින්නේ ඒ තරම් සිවුම්. අන්න ඒ නිසා පින්වත්නි උන්වහන්සේට පැප්පහසු වීමේ අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ ජල ස්නානය කරනවා නම් පැප්පහසු වෙනවා නම් පස්චිම ජනයාන්ට අනුග්‍රහය පිණිස, දායකයන්ට අනුග්‍රහය පිණිසත් ශරීරයේ උෂ්ණත්වය නැති කරගන්නත් තමයි උන්වහන්සේ පැප්පහසු වෙන්නේ. ඇයි? හැම සිවුම් නිසා සාමාන්‍ය කෙනෙක්ගේ වගේ දූවිලි ඇඟේ හිටින්නේ නැහැ. අන්න එතකොට පින්වත්නි මෙන්න මෙයත් මහා පුරුෂ ලක්ෂණයක් කියලා කියනවා. සියුම් වූ සමක් ඇති බව. 13 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි ඒකේක ලෝමෝ හෝති. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ
එක රෝම කූපයක එක ලොම් ගහයි තියෙන්නේ. දැන් අපේ ගත්තාම හොඳට බලන්න රෝම කූප යක ලොම් ගස් දෙක තුනකුත් තියෙනවා. උන්වහන්සේගේ හිම නෑ එක ලොම් ගහක් රෝම කූපයක එක ලොම් ගහයි තියෙන්නේ. මේකත් මහා පුරුෂ ලක්ෂණයක්. එතකොට ඔන්න සාමාන්‍ය කෙනෙකුට වා ලොම් ගහෙන් පවා වෙනස් වෙනවා සාමාන්‍ය කෙනෙකුට වඩා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා. ඊළඟට පින්වත්නි උද්දංගම ලෝමෝ හෝති. ලොම් උඩු අතට කැරකිලා. ඒ කියන්නේ දක්ෂිනාවෘතව කැරකිලා උඩ පැත්ත බලාගෙන තමයි තියෙන්නේ. හැම ලොම් ගහක්ම කැරකිලා උඩ අතට බලාගෙන තමයි ලොම් තියෙන්නේ. දැන් අපේ ගත්තාම සාමාන්‍යයෙන් උඩ පැත්තටත් තියෙනවා පහළ පැත්තටත් තියෙනවා වැඩියෙන් තියෙන පහළට. එක එක දිශාවලට කැරකිලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයේම නෑ පින්වත්නි හැම රෝම කූපයක්ම කැරකිලා උඩ බලාගෙන තමයි පවතින්නේ. ඒක තමයි උද්දංගම ලෝම ලක්ෂණය කියලා කියන්නේ. එයත් මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට පින්වත්නි බ්‍රහ්මිජ්ජු ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ ශරීරය හරියට මහා බ්‍රහ්මයාගේ ඇඟ වගේ කියනවා. බ්‍රහ්මයාගේ ශරීරය වගේ. බ්‍රහ්මයාගේ කය ඉරුජු සම්පන්නයි. කෙලින් තමයි බ්‍රහ්මයාගේ කොන්ද තියෙන්නේ. කිසිම වෙලාවක ඉඳගත්තත් ඉදිරියට නැමෙන්නේ හිටගත්තත් නෑ. කෙලින්ම ඉරුජු සම්පන්නව තියෙනවා කියනවා. තථාගතයන් වහන්සේගේ ඉරුජු ශරීරයක් තියෙනවා. ඒක තමයි බ්‍රහ්මජ්ජු කායෝ කියන්නේ. බ්‍රහ්මයාගේ මෙන් ඉරුජු ශරීරයක් තියෙනවා. අන්න එතකොට කොයි වෙලාවකවත් නැමිලා නැහැ. කෙලින්ම තමයි තියෙන්නේ. ඊළඟට 16 වන මහා පුරුෂ ලක්ෂණය තමයි සත්තුද්දසෝ. මේ පිංගුතුල කලින් මේවා අහලා ඇති. සත්තුද්දස කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ හත් පොලක මාංශ උස්ව පිහිටා තියෙනවා. කියන්නේ සාමාන්‍ය කට්ටි ගත්තාම කෙට්ටුයි උසයි අටකටු ටික පෑදිලා. සමහරු ඉන්නවා මහතයි හරියට උළුවස් එකකින්වත් ඇතුල් වෙන්න බැරුව. එහෙම මහත කට්ටි ඉන්නවා. සමහරුන්ගේ නහරවැල් එළියට පෙනෙනවා. නහරවැල් ගැට ගැහිලා එක එක විකෘති ස්වභාවයට තමයි තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කිහිම නෑ පින්වත්නි. හත් පොලක හොඳට මස් පිහිටා තියෙනවා. කොහොමත් ඇට කෑල්ලක් නම් උන්වහන්සේගේ ඇටකටු නම් නහර නම් ශරීරේ පෙනෙන්නෙම නැහැ. ඒ සත්‍ය ස්ථානේ නම් උරිස් දෙක, අත් දෙක, කකුල් දෙක හා ස්කන්ධය. ඒ කියන්නේ ශරීරේ. උරිස් දෙකේ හොඳට මස් පිහිටලා තියෙනවා. මෙහෙම ඇටකට්ට පෙනෙන්නේ නැහැ. දැන් මෙතන ඇටකටුවට අපි කියන්නේ මොකද්ද? අකු අස්තිය කියලා. දැන් මේ අස්තිය තමයි අකු ධාතුව කියන්නේ. තූපාරාමේ තැන්පත් වෙලා තියෙන්නේ මේ බෙල්ල ගාව ඉඳලා මෙතෙන් එනකම් මේ ඉස්සරහින් තියෙන ඇටකටුව. එතකොට එක කෙනෙකුට ඇටකටු නැත්නම් ඒ අකු
අස්ථි දෙකක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ අකු අස්ථි දෙකෙන් දකුණු අකු ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවේ දෙවන පෑතිස් මහරජතුමා විසින් ඉදිකොට බුදුසසුනට පූජා කරපු තූපාරාම චෛත්‍යයේ තැන්පත් වෙලා පවතිනවා කියලා සඳහන් කරන්නේ. අනික් අකු ධාතුන් වහන්සේ පින්වත්නි අරාගනිටා කියන බ්‍රහ්ම ලෝකේ පවත්නා වූ සිළුමිණි සෑයතින් දිව්‍ය ලෝකේ සළුමිණි මහා සෑය. බුදුරජාණන් වහන්සේ ගිහිගේ අතාරිනකොට උඩුකය වැහෙන්න පොරවගෙන හිටපු සළුව ගලවලා අහසට විසි කරපුවාම අහසේ පහ වෙලා ගිහිල්ලා අගනිටා බ්‍රහ්ම ලෝකේ ගාව නතර වෙනකොට මහා බ්‍රහ්මයා රං කරඬුවක් ගෙනල්ලා ඒ උඩුකය වහගෙන හිටපු සළුව කරඬුවේ තැන්පත් කළ සෑයක් හැදුවා. අන්නේ සෑය තමයි මොකද්ද? සළුමිණි සෑය. අන්නේ සළුමිණි සෑය තමයි වාම අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒකට තූපාරාමේ වැඩ ඉන්නේ දකුණු අකු ධාතුන් වහන්සේ. එතකොට මේ මෙතන අකු අස්තියක් පෙනෙන්නේ නැහැ. හොඳට මස් තියෙනවා පිටලා. හොඳට කරේ මස් පිහිටලා තියෙනවා. ඊළඟ අත් දෙක ගත්තාම පින්වත්නි අත් දෙකේ නහරවැල් ඉලිප්පිලා ඇටකටු පෑදිලා නැහැ. හොඳට මස් පිහිටා තියෙනවා. ඊළඟට කකුල් දෙකේ නහරවැල් ඉලිප්පිලා නැහැ. ඇටකටු පෙනෙන්නේ නැහැ. බොහොම ලස්සනට කකුල් දෙකේ මස් පිහිටා තියෙනවා. ඊළඟට පින්වත්නි ස්කන්ධය කිව්වේ මුළු ඇඟේම ඒ තැන්වලට ආවේනික ආකාරයට හොඳට මස් පිහිටා තියෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ මස් ගත්තාම එක්ක වැඩි එක්ක අඩුයි. වැඩි හින්දා එල්ලෙනවා ආන්ගේ වගේ. හැබැයි පින්වතුනි භාගතුන් වහන්සේගේ ශරීරයේ හත් පොළක මාංශ හොඳට උස්සු පිහිටා තියෙනවා. ඒක තමයි සත්තුද්දස කියන මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට පින්වත්නි 17 තමයි සීහ පුබ්බත්ත කාය. ඒ කියන්නේ පින්වත්නි සිංහයාගේ පූර්වාර්ධය සම්පූර්ණ තියෙනවා. හැබැයි පිටුපස කොටස අසම්පූර්ණයි. උන්වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන විස්තර කරනකොට වදාලා සිංහයාගේ ඉදිරි කය පරිපූර්ණයි පිටුපස අසම්පූර්ණයි. හැබැයි තථාගතයන් වහන්සේගේ සිංහයාගේ මෙන්ම ශරීරයේ ඉදිරිපසත් පිටුපසත් අංග සම්පූර්ණ වූ දේහයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින්නේ. අන්න ඒක තමයි පින්වත්නි සීහ පුබ්බද කාය කියලා කියන්නේ. සිංහයාගේ මෙන් ඉදිරිය මෙන්ම පිටුපසත් හොඳට මාංශ පිරී තියෙන බව. බොහොම ලස්සනයි. ඊළඟට පින්වත්නි 18 වෙනි මහා පුරුෂ ලක්ෂණය හැටියට පෙන්නනවා චිතන්ත රංසෝ කියන මහා පුරුෂ ලක්ෂණය. ඒ කියන්නේ උන්වහන්සේගේ පිටකොන්ද ගැන. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ කොන්ද ගත්තාම කොහමද තියෙන්නේ? මැදින් වල වෙලා දෙපැත්තෙන් කාණුවක් වගේ මැදින් තියෙනවා. දෙපැත්තෙන් උසයි. සමහරුන්ගේ කොන්ද ඉස්සරහට නැමිලා සමහරුන්ගේ
මැදින් නැමිලා පිටිපස්සට නැමිලා සමහර විට කොන්ද කෙලින් කරන්න ගියාම බෙල්ල උඩට යනවා උඩ වැලෙනවා. ඒ කටින්න කොන්ද කෙලින් කරන්න බෑ. ඒ මොකද අර කොන්දේ පිටිපස්සෙන් කාණුවක් කැපුවා වගේ දිගට ඒ මස් පිහිටලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි එහෙම නැහැ හරියට ලෑල්ලක් වගේ. ලෑල්ලක් වගේ පිටකොන්ද හරිම ඍජු සම්පන්නයි. ඇදවීමක් එහෙම නැහැ. එහෙනම් පින්වත්නි මෙන්න මේ කියන ස්වභාවයත් උන්වහන්සේගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණේ පවතිනවා. ඊළඟ නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති. නිග්‍රෝධ කියන්නේ නුගවලට. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ නුග ගහ යට උපන් එයින් තමයි නිග්‍රෝධ කියලා දැම්මේ. පසුව මහාන වෙලා දස සීලේ සමාදන් වුණ හින්දා තමයි සාමණේර කියන නම දැම්මේ. එතකොට පින්වත්නි මේ නිග්‍රෝධ කියන්නේ නුග ගහට. නුග ගහේ උස ප්‍රමාණය කොහොමද? ඒ වගේම වටට අතුපතර විහිදිලා තියෙන හොඳට. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ උසේ ප්‍රමාණයටම තමයි ශරීරේ මහත. ඒක කියනවා හරියටම අත් දෙක දෙපැත්තට දිගෑරපුවාම මේකට කියනවා බඹය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අත් දෙක දෙපැත්තට දිගහැරුවා මේ බඹයයි ආන්ගේ බඹයක් තමයි